නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේත් ජීවිතයට ඉතාමත් වටිනා දහම් අනුශාසනාවක් මේ පින්වතුන්ට ඉගෙන ගන්නට ලැබෙනවා. ණය නොවි ජීවත් වීම පිණිස, සැපසේ ජීවත් වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව විකාශනය කරවන්නට දායකත්වයේ දරමින් ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වන්නේ 2022 ජනවාරි මාස 16 වෙනි දිනට 54 වන ජන්මදිනයේ දෙන ශ්‍රී චන්ද්‍රානී මහත්මියට සිත ප්‍රාර්ථනා කිරීම පිණිස ගල්නෑවේ ගොවිගම්මානේ ඔත්තපව්වේ ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු එම්.එන්. ජයසිංහ මහත්මයා සහ සී චන්ද්‍රානී මහත්මිය මේ ධර්ම දානයේ දායකත්වයේ දරනවා. ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ජනවාරි 16ට 54 වෙනි උපන්දිනයේ මුල් කරගෙන ශ්‍රී චන්ද්‍රානී මහත්මියට සිත ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාවෙන් සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනි, මේ පින්වතුන් සන්තෝෂයටපත් වෙන්න තමන්ගේ ජන්මදිනය මුල් කරගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදයක් අහන්න සලස්වන එක ගැන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුශාසනාව තවත් කෙනෙකුට අහන්න ලැබුණොත් පින් තියෙන කෙනා එකෙන් පිහිට සලසා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සහම්පති බ්‍රහ්මරාජයත් කියා හිටියා. භාග්‍යතුන් වහන්සේත් මේ දේශනාව වදාලා අස්සවනස්ස ධම්මස්ස පරිහායන්ති. පින් තියෙන කෙනෙක්, හැදින්න පුළුවන් කෙනෙක් වුණත් ධර්මයේ අහන්න නොලැබුණොත් පිරිහිලා යනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. ධර්මයේ අහන්න ලැබුණොත් අවබෝධ කරනවා, වැටහෙනවා. ඇත්තටම කෙනෙකුට සංසාරේ පින් තියනවද කියලා උරගා බලන්න තියෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට තමා තුළ ඊට සුදුසු කාරණා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ධර්මයේ ප්‍රතිඵලෙ උපදිනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, මේ ලෝකේ කවුරු හරි කොතනක හරි කෙනෙකුට යහපතක් සිද්ධ වෙවි බුදුරජාණන් වහන්සේගේ මේ දහම් අවවාද අනුශාසනා අහන්න ලැබුණොත්. අද ඉතින් ඒ වගේ ඉතාමත් ලස්සන සූත්‍ර දේශනාවක් අපි ඉගෙන ගන්නේ. මේ දේශනාව මම හිතනවා කවුරුත් අහලා ඇති. නමුත් කාලෙන් කාලයට සිහිපත් කරගත යුතු කාරණා. මේ දේශනාවේ නම හින සූත්‍රය. ණය ගැනීම ගැන වදාළ දෙසුම. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, යම් හේකින් දුප්පත් මිනිසෙක් ඉන්නවා, ධනෙ නැති දිලිඳු මිනිසෙක් ඉන්නවා. මේ ධනෙ නැති දිලිඳු මිනිසයා ණයක් ගන්නවා නම්
ලෝකේ කංසැප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම කියන එක දුකක්ද සැපක්ද? දැන් මෙයා දිලිඳුයි. ඒ දිලිඳුකමට නැතිකමට මෙයා ණයට ගන්නවා. එතකොට හොඳට කාලා බීලා ඉන්න ලෝකේ හොඳට කාලා බීලා ඉන්නත් ආසා. ඇඳලා පැළඳලා ඉන්න ලෝකේ හොඳට ඇඳලා පැළඳලා ඉන්නත් ආසා. යාන වාහන වලින් ගමන් බිමන් යන ලෝකේ Tamanටත් යාන වාහන ගන්නට ආසා. හොඳ ගෙවල් දොරවල් වල වාසය කරන්න ආසා. පංචකාමයේ මනාව භුක්ති විඳින්න ආසාව තියෙන කෙනෙක් ඉන්නවා. එයා හැබැයි ඉපදිලා ඉන්නේ දුප්පත් වෙලා. එයාට මොකවත් නැහැ. මොකවත් නැහැ. නමුත් මෙයාගේ හිතේ ආසාවල් තියෙන හොඳට කන්න බොන්න අඳින්න පළඳින්න. මෙයා මොකද කරන්නේ? ණයක් ගන්නවා. ණයක් ගන්න සිද්ධ වුණොත් එහෙම දැන් මේ මිනිහයාට නැහනේ. ණය කොහින්ද ගෙවන්නේ? මේ මිනිහයාට ඒ උනට හිතේ තියෙනවා ඒ මනුස්ස ලෝකේ සැප විඳින්න. හැබැයි Tamanda නැහැ. ඒ නිසා මේ මිනිහයා ණය ගත්තා. එතකොට ණය අරන් ඒ කියන්නේ ජීවිත ආසාවෙන් අර මිනිහයා ණය ගත්තට පස්සේ කොහින් ගෙවන්නද? ඔන්න ඊට පස්සේ දැන් මේ මිනිහයාට දුප්පත් මිනිහෙකුට ණයක් ගන්න සිද්ධ වුණොත් ඒක දුකද්ද සැපද්ද කියලා. ඇත්තටම අර හිතේ තියෙන බලාපොරොත්තු එක ආසාවල් හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඉන්න ඕන කියන ආසාවට ගන්නවා මිසක් ඒක කොහෙන්ද ගෙවන්නේ කියන ප්‍රශ්නේ ඊළඟට එනවනේ. ඔන්න දැන් ඒක දුකද්ද සැපද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුකක් ඒක. බුදුරජාණන් වහන්සේ අහනවා තමාට ධනයක් නැති පෝසත් නොවූ මේ දිලිඳු කෙනාට අහන්න ලැබෙනවා ධනේ ඒ ගත්ත ණයට පොලි හැදෙනවා කියලා. එතකොට දුප්පත් මිනිසයා ගත්ත ණයට වැල් පොලිය හැදී යන්නේක ඒ මිනිසයාට ඒක අහන්න ලැබෙන එක දුකද්ද සැපද්ද? දුකක්. සමහර වෙලාවට ওই පොලියට දෙන තැන් තියෙනවා. ඒ මාසෙට පොලිය අර ගත්ත ගානෙන් සමහර වෙලාවට භාගයක් වගේ. ඒකට සම්පූර්ණ මුදල ගෙවන්න බැරි වුණොත් එහෙම පොලියට පොලිය හැදී යනවා හරියට මේ ලංකාවට සිද්ධ වෙලා තියෙනවා වගේ. ලංකාවට ගත්ත ණය වලට පොලිගේ විතරක් ගෙවන්න තව ණය ගන්නවා. ඒ විදිහට අවසානයේ මේක කොනක් පොටක් පේන්නේ නැති විදිහට තනිකර මේ ණයේ හිර වෙනවා. එතකොට අර දුප්පත් මිනිසයාට ධනෙ නැති මිනිසයාට දිලිඳු මිනිසයාට ගත්ත ණයට පොලියත් හැදී යනවා කියලා ආරංචි වුණොත් එහෙම යා ඒක දැනගන්නකොට කුයිතරම් බඩපපුව පිච්චෙනවද මේ මිනිසයා කොහින්ද මේවා ගෙවන්නේ? මහණෙනි යම් හේකින් තමාට ධනයක් නැති පෝසත් නොවුන දිලිඳු කෙනාට දැන් පොලිය වැඩි වෙලා හොඳටම දැන් පොලිය වැඩි වෙලා ඔන්න පොලි හිර වෙලා අදාළ කාලයට යා පොරොන්දු වෙච්ච කාලයට යා පොලි ගෙවලා නැහැ. ඊට පස්සේ අර ණය ගත්ත මිනිස්සු ඇවිල්ලා මතක් කරනවා මේ ණය තියනව නේද? මේ කවද්ද ගෙවන්නේ? දැන් කාලේ හරි නේද? කියලා දැන් යන තැන මෙයාට මතක් කරනවා. මගේ අම්මේ මේ මිනිහට ගෙදරින් එළියට බහින්න හිතෙනවද කියන්නකෝ. පොලිකාරයෝ මේක නිතර සිහි කරනකොට කොයි තරම්නම් පීඩාවක්ද? සමහරවිට ණයට ගත්ත සල්ලි වලින් හදපු ගෙන් එළියට බහින්නේ බඩපපුව පිච්චෙනවා ගින්දරේ ඉන්නේ අර ගේ ඇස්සේ. ඊට වැඩිය සැපයි ණය ගන්න නැතුව පැල්පොතේ ඉන්න එක. ඒකේ ගින්දරක් නැහැ. ඊට පස්සේ ණයට ගත්ත සල්ලි වලින් ගත්ත වාහනේ පිච්චි යන්නේ. කොයි වෙලාවෙ මේක ෆිනෑන්ස් එකෙන් උස්සයිද දන්නේ නැහැ කියලා. සමහර මිනිසුන්ගේ වාහන හංගලා තැන් වල හංගලා ෆිනෑන්ස් එකෙන් උස්සයි කියලා. ඇයි ඒත් සිහි කරනවා. කොච්චර දුකක්ද? ඊට වැඩිය හොඳයි පයින් ගියා නම්. දැන් වාහනේ යන්නත් නැහැ පයින් යන්නත් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා හොඳට කාලා බීලා ඉන්න සතුටෙන් ඉන්න කැමති මිනිසෙකුට ওই නැස්පැත්ති වුණොත් මහා දුකක් නේද කියලා බුදුරජාන් වහන්සේ වදාලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මහා දුකක්.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ධනය නැති පෝසත් නොවූ දිලින්දා දැන් විටින් විට දැන් ණය මතක් කරන දැන් ණය බර වැඩි වෙලානේ. ඊට පස්සේ මෙයාලා හොයාගෙන එනවා. පන්නනවා, ලුහු බඳිනවා, යන තැනට එනවා. එතකොට හොඳට කාලා බීලා ඇඳලා සතුටෙන් ඉන්න කැමති මිනිස්සුයෙකුට ණයකාරයෝ යන තැන පසුපසින් හඹා යීම දුකද්ද සැපද්ද? ස්වාමීනි දුකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දැන් හොයාගෙන ඇවිල්ලා දැන් ධනෙ දෙන්නේ නැහැ. මෙයා ණය දෙන්නේ නැහැ. පොලිය ගෙවන්නේ. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? එමියාව අල්ලගෙන ගුටි බැට දීලා රජයට පමුණුවලා හිරගෙදෙට්ට දානවා. මේ ඉන්න ණය ගත්තා කියලා. එතකොට අර ණයට අරන් හදපු ගේ ඉන්න නැහැ. ණයට අරන් ගත්ත වාහනේ යන්න නැහැ. ණයට ගෙනල්ලා කණ්ඩ බොණ්ඩ ගෙනාපු ටිකවත් කන්න නැහැ. හිරගෙදෙට්ට වැටුණා. හිරගෙදෙට්ට වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක දුකක්ද සැපක්ද? දුකක්. ඕන දැන් මේ උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළ දේ මේවා හොඳටම තේරෙනවා ණය ගත්ත අයට. කර කියා ගන්න දෙයක් නැති තැන ණය අරගෙන ඒ ණයට පොලි හැදිලා පොලි ගෙවා ගන්න විදියක් නැතුව පොලි එකතු වෙවි ඉන්නකොට ඒවා මතක් වෙනකොට පොලි ගෙවන්න ලියුම් කියුම් ගෙදෙට්ට එනකොට 17 කල්පනා කරනවා. ඊට පස්සේ ගෙදෙට්ට එනවා මිනිස්සු. ඊළඟට පසුපසින් හඹාගෙන එනවා. එහෙමත් බැරිම තැන අවසානයේදී කුදලාගෙන ගිහිල්ලා නඩු හබ දාලා හිරගෙදෙට්ට දානවා. දඬුවම් දෙනවා. ඉතින් මහා දුකක් නේද මේ මිනිසයා මේවා ගත්තේ කාලා බීලා හොඳට පංචකාමයේ භුක්ති විඳගෙන ඉන්නනේ. අවසානයේ දෙයියනේ සීතල හුලඟක් ලැබෙන එකක් නැති වුණා. මහා පහරේ නිදහසේ ඇවිදගෙන යන එකක් නැති වුණා. ඊළඟට සතියකට වතාවක් හරි කොයින් හරි බත් කටක් කන එකක් නැති වුණා. ණයට ගත් ඇඳුමක් හරි ඇඳලා පැනදලා යන එකක් නැති වුණා. හිරගෙදෙට්ට දාලා කඩමාල්ලක් පටලවලා දැන් හිර බත් කකා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ලෝකේ කංසප අනුභව කරන කෙනෙකුට දිලිඳු බව දුකක්. ණය ගැනීම දුකක්. එයාට පොලිය හැදෙන එක දුකක්. ඊළඟට පොලිය ගෙවන්න කියලා චෝදනා ලැබෙන එක දුකක්. ඒ වගේම ණයකරුවෝ තමාව හඹාගෙන ඒම දුකක්. එයා හිරගෙදෙට්ටපත් වීම දුකක්. මොකද සැනසille කාලා බීලා පාඩුවේ නිදහසේ ඉන්න කැමති කෙනෙක් තමයි මේ හිරගෙදෙට්ට වැටුනේ. ඒ වගේම මහණෙනි යම්කිසි කෙනෙකුට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැත්තම් ඔන්න කුසල් දහම් පිළිබඳව කෙනෙකුට ශ්‍රද්ධාව නැත්තම් කුසල් දහම් පිළිබඳව හිරි ලැජ්ජාව නැත්තම් කුසල් දහම් පිළිබඳව ඔත්තප්පේ නැත්තම් කුසල් දහම් පිළිබඳව වීරිය නැත්තම් කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැත්තම් මහණෙනි ආර්ය විනී මේ පුජ්‍යලයා තමා සතු ධනයක් නැති පෝසත් වූ දිලින්දෙක් කියයි කියනු ලැබේ. සද්ධා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන ගුණධර්ම නැහැ. එතකොට මෙයා බුද්ධ ශාසනය තුල දිලින්දෙක්. සසර ගමනේ ඊටමත් දිලින්දෙක්. මෙයා සද්ධා නැති කියලා කියන්නේ කුසල් දහම් කෙරෙහි බුදුරජාණන් වහන්සේ මේ යහපත් මේ අයහපත් මේ පින් මේ පව් මේ කුසල් මේ අකුසල් කියලා වදාළ දේ විශ්වාස කරන්නේ විශ්වාස කරන්නේ ළඟදී මහත්තයෙකුට කතා කළා. මේ මහත්තයා මාත් එක්ක කතා කරද්දී කිව්වා මහත්තයා පින් දහම් කරන්න කුසල් දහම් කරන්න. ඊට පස්සේ මෙයා ගත් කට්ටම කිව්වනේ ආන්දරන්ට නම් මිනිස්සු දෙනවා ඇති. ඒතර ආන්දරන්ට නම් බැරියයි දම්පැන් දෙන්න. මේ අපි බොහොම අමාරුවෙන් ගන්න පඩියෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේක අපි ගන්න එකටත් මදි මේ එහෙම අපිට 아무තු අමාරුවක් නැහැ කිව්වා මේ පරලෝකට එහෙම යමක් ගෙනියන්න ඕන කියලා. මම තනියෙන් කල්පනා කළා මිනිසුන්ට පින් පව් මෙලොව පරලොවක් විශ්වාසයක් නැහැ.
මං කෝ මහත්තයාගේ යහපත පිණිසයි දහම් කරුණක් මතක් කළේ. තමාගේ යහපත පිණිස ධර්මයේ සිහි කරන කෙනත් එක්ක ගැටෙන්න එපා. ඊට පස්සේ නිහින්ද වහගෙන හිටියා. නමුත් මේ පින්පව් විශ්වාස කරන්නේ. මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ. මම කිව්වා මේ ගන්න ධනය, උපයන දේවල් මේ ඔක්කොම දන් දීපන්. ඊළඟට මේ අනිත් අයට දීපන්, දන්සැල් දීපන් කියලා නෙවෙයි මේ කියන්නේ. හිතේ චේතනාවක් ඇති කරගන්න කිව්වා. දන් දෙන එක හොඳයි. අපිට පරලොවට ඉතුරුව පිණිස පවතින්නේ මේකයි. අපි කරන පින්පව් සංසාරේ අපිත් එක්ක යනවා. මේ ජීවිතේ අවුරුදු 50ට අපි කොහොම හරි ගැට ගහගෙන ගියාට මරණේ තිරෙන් එහා ලොකු ලෝකයක් තියෙනවා. ඔබට කියවන්න ලැබුණොත් එහෙම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලියන ලද මරණේ දිනපොත. ඒකේ අතිශයින් ඒ වාගේ පොත් වහන්සේ නමක් ওই විදිහට මරණය ගැන විග්‍රහ කරපු එහෙම පොත් වහන්සේ නමක් කියවන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ පොත් වහන්සේගේ තියෙනවා මරණයෙන් එහා. මරණේ තිරේ මෙහා අපිට පේනවා. මරණයෙන් එහා. ළඟදිමුත් මම මලගෙදර පාන්සකූලයකට ළඟදින් වැඩියා. ඉතින් මේ මිනිස්සු මාත් එක්ක කියනවා අනේ ඉතින් ওই මිනිස්සු ඉන්න කාලේ ගොඩාක් දුක් විඳ හිටියේ හඳුරන්නේ. මැරිච් එක ඉතින් මේ මිනිහයාට සැනසෙල්ලක් නේද කියලා හෙව්වා. ඉතින් ඒ ඔක්කොම තිරේ මෙහානේ කතා කරන්නේ. එයා මැරිලා යන්නේ නිරේ නම්. එයාගේ නිරේ ගමන ඉක්මන් වුණානේ. එයා මැරිලා යන්නේ තිරිසන් ලෝකේ නම්. එයාගේ ගමන ඉක්මන් වුණානේ. එයා මැරිලා යන්නේ പ്രേත ලෝකයක නම්. එයාගේ ගමන ඉක්මන් වුණානේ. අහෝ ඒ සත්වයා එක දවසක් හරි මනුස්ස ලෝකේ ජීවත් වුණා නම් කොච්චර හොඳද? නමුත් මේ කිසිම දෙයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන හිතේ විශ්වාසය නැහැ. මම ඒකයි අර මහත්තයාට කිව්වේ මහත්තයා දන් දෙනවා මම තියෙන ඒවා දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දන් දෙන එක හොඳයි කියන සිතුවිල්ල ඇති කරගන්න. දන් දීම යහපත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ විශ්වාස කරන්න. මැරිලා ආපහු ඉපදෙනවා කියන බුද්ධ වචනේ විශ්වාස කරන්න. මේ හැම දෙයක්ම අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියන බුද්ධ වචනේ විශ්වාස කරන්න. ඊළඟට අපි යමක් අතින් අල්ලනවා නම් ඒ දේ දාලා යන්න සිද්ධ වෙනවා කියලා විශ්වාස කරන්න. මිනිස්යාට මෙලෝ විතරක් නෙවෙයි පරලෝ ගමනක් තියෙනවා. මරණයෙන් එහා පැත්තේ උප්පත්ති දොරටු සංඛ්‍යාත මේ සංසාරේ තාමත් භයංකරයි කියලා විශ්වාස කරන්න කියලා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න කිව්වා. අනේ විශ්වාස කරන්නේ. ඉතින් මම තනියෙන් කල්පනා කළා මේ මිනිස්සු බණ අහනවා කියලා ඇහුවට මේ අහන මිනිස්සු ඔක්කොම ඒවා විශ්වාස කරනවාද කියන තැන ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු ඉන්නේ එක එක ලෝකවල. තමාට වෙච්ච අසාධාරණකම් නිවැරදි කර ගැනීම, පොඩි දේවල් හිතේ තියාගෙන ඒවා කල්පනා කර කර ඉන්න එක, ශෝකය, සංතාපය, යුක්තිය හොයන එක, තමාට තැනක් හොයන එක, තමාට පිළිගැනීමක් හොයන එක, තමාට ප්‍රශංසාවක් හොයන එක. ඕවගේ ලෝක සත්වයා ඉන්නේ. ඒ විදිහේ මිනිසයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාසත් කරන්නේ නැහැ. ඉතින් ඒක මේ මිනිසයාට ගොඩාක් දුප්පත්කම. හරි දුප්පත්, දිලිඳුයි. සසර ගමනේ ඔහු දෙලින්දෙක්. සද්ධාව නැහැ. ඊට පස්සේ හිරි සද්ධා හිරි කියන්නේ ලැජ්ජාව. ලැජ්ජාව කියන්නේ පව්කමක් කරන්න ලැජ්ජයි. එතකොට ඒ කියන්නේ ලැජ්ජයි කියන්නේ මේක එක විදිහට එනවා. එකක් තමයි ලෝකාධිපතිය වශයෙන් එනවා ලැජ්ජාව. ඒ කියන්නේ මම මේ කරන දේ ලෝකයා දැනගත්තොත් මොකක් වෙයිද කියලා ලැජ්ජා හිතෙනවා. මේක අනිත් අය දැනගත්තොත් මොකක් වෙයිද ලැජ්ජාව. ඊළඟට මං වාගේ කෙනෙක් මිනිසෙක් විදිහට ඉපදිලා මං කොහොමද මේක කරන්නේ? මට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඊළඟට අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මම මේක කොහොමද කරන්නේ කියලා ලැජ්ජා හිතෙනවා යාට. පව්කම් කරන්න, අකුසල්කම් කරන්න ලැජ්ජයි. ඉස්සර අපේ මහ බෝධිසත්වෝ පිරුම් පුරන සංසාරේ තවත් කෙනෙක්ගෙන් යමක් ඉල්ලන්නටත් පුදුම ලැජ්ජාවක් ඇති වෙ ඉඳලා තියෙනවා.
අවුරුදු 12ක් රජතුමාගේ රාජමාලිගාවේ දන් වළඳන තාපසතුමා තමන්ගේ යටිපතුල් රෙදෙන එකට රජතුමාගෙන් පාවහන් සංගලක් ඉල්ලන්නේ නැතුව අවුරුදු 12ක් ඉඳලා තිනවා. හැමදාම ඉල්ලන්න හිතෙනවා. ලැජ්ජා හිතෙනවා ඉල්ලන්න. අවුරුදු 12ක් ඉල්ලලා නැහැ. එතකොට ඊළඟට තමයි දැන් සමහර මිනිස්සු මැරෙනවා මේ සත්තුන්ව මඳු අටවලා ඒ මඳු වලටම තමනුත් අහුවෙලා මැරෙනවා. එතකොට මේ කොච්චර ලැජ්ජාවක්ද බලන්න. හොරකමේ ගිහිල්ලා එනකොට මැරෙනවා. කොච්චර ලැජ්ජාවක්ද කියලා බලන්න. ඊට පස්සේ සල්ලාලකම් වලට ගිහිල්ලා එනකොට මැරෙනවා. කොච්චර ලැජ්ජාවක්ද කියලා බලන්න. දැන් කොල්ල කුරුට්ටු මේ තරුණ ළමා සමාජයේ ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ෆෝන් ඔබ ඉන්නවා. ඉතින් ඔයාලා හිතන්න ওই ෆෝන් එක ඔබ ඉඳින් ওই වෙලාවේ පපු හිර වෙලා මැරුණා නම් අර ෆෝන් එකේ තමන් බලපු දේවල් ඩිලීට් කරගන්නත් බැරි වුණා නම් ඒ මරණ සහතිකයේ සහිතව මැරෙන්නේ. මරණ සහතිකයේ ෆොටෝ මේ ෆෝන් එකේ තියාගෙන මැරෙන්නේ. කොච්චර ලැජ්ජාවක්ද? ඊට පස්සේ බොරුවක් කියනවා. බොරුවෙන් මැරෙනවා. බීලා එන ගමන් මැරෙනවා. වස ලැජ්ජාව. ඉන්න සමාජයටත් ලැජ්ජාව. අනේ මම මේ අකුසලයේ කරද්දී මේ පාපේ කරද්දී මම මැරුණොත් එහෙම මැරිලත් ලැජ්ජාවක් නෙව. කියලා හැර හැම වෙලාවෙම හිතට ඊළඟට ඔන්න දැන් අකුසල් සිතිවිලි, අකුසල් කතා, අකුසල් ක්‍රියා බෝධියක් ළඟ හිතෙනවා. අනේ මේ බෝධින් වහන්සේ ළඟ මේක හොඳ නෑ, හරි නෑනේ. චෛත්‍යයන් වහන්සේ ළඟ හරි නෑනේ. පන්සලෙදී මේක හරි නෑනේ. කියලා ලැජ්ජාව උපද්දව ගන්න. අම්මා තාත්තා ඉන්නවා හරි නෑනේ. ඊට පස්සේ මේ මගේ ස්වාමියා මට ඉන්නවා. හරි නෑනේ. ඒතර බැඳපු කෙනා තමන්ගේ හිත නොමග යනකොට හිතනවා මම බැඳලා ඉන්නේ මට හරි නෑ. ඊට පස්සේ දරුවෝ ඉන්න කෙනා හිතනවා අනේ මට දරුවොත් ඉන්නවා. හරි නෑ මේක. කියලා හිතට ලැජ්ජාවක් උපද්දා ගන්නවා පාපයට. පාපයට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැත්නම් ඒකට කියනවා හිරිය නෑ, ලැජ්ජාව නෑ, දුප්පත්. දුප්පත් දැන්. හරි දිලිඳුයි. මේ සසර ගමනේ හෝ ඇය. ඊට පස්සේ සද්ධා, හිරි, ඔත්තප්ප කියන්නේ බය. බය කියන්නේ පාපී විපාකයට බය උපදිනවා. අම්මෝ මම මේක කළොත් කොහේ යයිද? මැරිලා ඒකට දැන් මෙයාට මේ ලැජ්ජා බයට අනුග්‍රහ කරනවා අර පළවෙනි මේ පළවෙනි කාරණාවෙන්. ඒ තමයි ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධා එයා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා තියෙනවානේ. මැරිලා නිරේ යන හැටි, තිරිසන් ලෝක යන හැටි, പ്രേත ලෝක යන හැටි. දැන් පින්වතුනි අපි තවත් කෙනෙකුට අතපය දික් කරගෙන කතා කළොත් මේ පාපේ එනවනේ. තමා කරා. මේ අංගුත්තර නිකායේ මේ දේශනාව අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වංශකේ තියෙන්නේ මේට සූත්‍ර කීපයකට එහා පැත්තෙන් තියෙනවා මච්ච කියලා සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ওই ප්‍රාණඝාතය කරන මාළු මරණ, කුකුල්ලු මරණ, ඌරෝ මරණ, හරක් මරණ මේ ප්‍රාණඝාතය කරන කෙනාට ඒ මුල් කරගෙන සැනසille කාලා බීලා යාන වාහනයක යන්න බෑ කියනවා. ඒකට හේතුව තමයි කියනවා මෙයා සත්තු මරන්න දැන් ඊළඟට ප්‍රාණඝාතය කරන්න එයා හොයනවනේ. ඒ සත්තු දිහා බලන්නේ වදක සිතින්. ඒ සත්තු දිහා බලන වදක සිතින් බලන නිසා ඒ මනුස්සයාට ඒ මුල් කරගෙන සැපක් විඳින්න බෑ කියනවා. දැන් ඇත්තටම මාළු මරණ මනුස්සයන්ගිනුත් සැපසේ ජීවත් වෙනවා නම් අතරමැදියෙක් මිසක්කා දැල දාන මිනිහා නෙමෙයි. හරක් මරණ මනුස්සයාගිනුත් සැපසේ විඳින්නේ ඒකේ කම්පැනි අයිතිකාරයා මිසක්කා අර හරකට මේ පොරවෙන් ගහන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වදක සිතෙන් බැලීම
පින්වත් මහණෙනි, තිරිසංගත සත්වෙක් දිහා වදක සිතින් බලලා ඒ මුල් කරගෙන සැපසේ කාලා බීලා ඇඳලා යාන වාහනයක සැපසේ යන්න බෑ කියලා එකක් තියෙනවා නම් මිනිසෙක් දිහා වදක සිතින් බැලුවොත් කොහොම විපාකයක් එයිද කියලා. يعني මේක මැරෙනවා නම් හොඳයි. ඊළඟ මුම් පෙති ගහන්න නැත්තම් හොඳයි. ඔය මිනිස්සු කතා වෙනවා. මුන් ඉවරයක් කරන්න ඕන. අනේ මුන් නැති වෙන්නේ නැනේ කියලා මිනිස්සයා දිහා වදක සිතින් බලනවා කියනවා. ඔය ළමයි ගේම් ගහද්දි ඒ ගේම් එක තුල ළමයාගේ මනස වැඩ කරනවානේ. ඒකට එයා යුද්ධයක් කරනවා. ආක්‍රමණයක් කරනවා. ඒකට අර ඉන්න එයාට අර කාටුන් විදිහට ඒ අය කාටුන් කියන සංඥාව නෙවෙයි තියෙන්නේ. එයා සතුරා කියන සංඥාවනේ. එයාත් පැත්තක දාන්නකෝ. ෆිල්ම් එකක් බලාගෙන ෆිල්ම් එකට සංවැදිලා ඉන්නවා. ඒකට ඒකේ අනිවාර්යෙන් තමන් එක පැත්තක් ගන්නවා. නළුවගේ පැත්ත ගන්නවා. හොඳ නළුවගේ පැත්ත ගන්නවා තමන්. දැන් මේ ජීවිතේ අපි සාධාරණ වුණත් අසාධාරණ වුණත් චිත්‍රපටිය අපි ගන්නේ හොඳ පැත්ත. එරන් අපිට සතුරා මැරෙනකල් පුදුම ඉස්පාසුවක් නැතුව ඉන්නේ. බැරි වෙලාවත් අර හොඳ නළුවා ගුටි කාලා වැටුනොත් එහෙම මෙයා එන්න අප්සෙට් දැන් බලන එක්කෙනා. ඊට පස්සේ අර වැටිච්ච නළුවට පණ එනවා. ඒකට අර බලන එක්කෙනත් පුටුවේ කෙලින් වෙලා ඊට පස්සේ අර මැරිච්ච කුණ වගේ නැගිට අර මේ නළුවා සතුරාට එකක් ගහනකොට මෙහින් පුදුම සතුටුයි. චිත්‍රපටිය තුලින් නාට්‍ය තුලින් මිනිසයා ගැන වදක චේතනාව එනවා. වදක චේතනාව එනවා. මොකද චේතනාවයි කර්මය. ඒක චිත්‍රපටියක්ද නාට්‍යයක්ද කාටුන් එකක්ද කියලා කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතෙක් ගැන වදක සිතින් බැලීමෙන් සැපසේ කාලා බීලා යාන වාහනයකවත් යන්න බැරි නම් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. අතීත අනාගත වර්තමානයේවත් වදක සිතින් තිරිසනෙක් දිහා බලලා තිරිසන් සත්වයෝ ඝාතනය කළා ඒ මුල් කරගෙන සැනසille බත් කටක් කන්න බෑ කියනවා. එහෙව් එකේ මිනිස්සයා ගැන වදක සිතින් බැලීම ගැන කවර කතාවද කියලා අහනවා. මේ නිසා මිනිස්සු කෙරෙහි ද්වේෂ වුණොත් ආගම් වශයෙන් බෙදිලා, පක්ෂ වශයෙන් බෙදිලා, ඊළඟට ಜಾති වශයෙන් බෙදිලා, දෘෂ්ටි වශයෙන් බෙදිලා, ප්‍රදේශ වශයෙන් බෙදිලා, කුල වශයෙන් බෙදිලා මිනිසයාට හානි කරන්න සිතුවිලි පහල කරනකොට ඒ මිනිස්සු බොහෝ පව් රැස් කර ගන්නවා. ඒවා Tamanට සංසාරේ භුක්ති විඳින්න වෙනවා පින්වතුනි. තමන් කරන දේ තමන්ට එනවා. එලිපිට හෝ රහසේ හෝ ඔහු මෙකල කරන කර්මය සැඟවි ගියත් කාලය විසින් එක්ක අමතක වෙලා ගියත් ආපහු උප්පත්තියක ලැබෙනකොට ඇහෙන් කරපු කර්මය ඇහත් එක්ක මුහු වෙලා ඔහුගේ ඇහැ හට ගන්නවා. කනෙන් කරපු කර්මය කනත් එක්ක මුහු වෙලා හට ගන්නවා. නාසය, දිව, කය ඔහු කයෙන් කරපු දේවල් ඇඟත් එක මුහු වෙලා ඊළඟ ජීවිතේ රූපේ හට ගන්නවා. මේ ආයතන හය පුරාණ කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් බලන්න මේවා ගැන. ඉතින් තමන් කරන දේ තමන්ට එනවා. අම්මට තාත්තට අතපය දික් කළොත්, රැව්වොත්, ගුරුවරුන්ට අගෞරව කළොත්, චෛත්‍යයට බෝධියට අගෞරව කළොත්, ඒ කර්මය තමන්ට එනවා. පසුගිය කාලේ අපි පිරිස සමාදන් කෙරෙව්ව තුනුරුවන් කමං කරගන්න කියලා. හරියට දැන් ළමයි ඇවිල්ලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ හිතේ මේ දේවල් තිබ්බා තෙරුවන් කමා කරගත්තට පස්සේ ඒක හරි ගියා කියලා. ඒ කියන්නේ සමහර එක ළමයෙක් ඉඳලා තිනවා අම්මා තාත්තා පේන්න බෑ තරහ යනවා. තෙරුවන් කමා කරගත්ත ගමන් ඒක හරි ගිහිල්ලා. ඒකට අර නොසන්සිඳුන ද්වේෂ සහගත සිතකින්ම ඉන්න කර්මේ සකස් වුණා තුනුරුවන්ට වෙච්ච වැරද්දකින්. සමා කරගත්ත ගමන් හරි ගියා. ඒ වගේ තමන් කරන දේ තමන්ට එනවා. තමන් මේ දවස් මේ ජීවිතේ ස්වාමියාට වංචාවෙන්, බිරිඳට වංචාවෙන් යනවා නම් අනාගතේ සංසාරේ නැති වෙන්න කර්මය සකස් වෙනවා. සංසාරේ ආදරයක් නැති වෙන්න. අඩුව ප්‍රාණඝාතයක් කරනවා නම් අඩුව වයසින් මැරෙන්න කර්මය සකස් වෙනවා. ද්වේෂයෙන් හිටිය ගමන් විරූපී වෙලා ඉපදෙන්න කර්මය සකස් වෙනවා. හොරකම් කළොත් දුප්පත් වෙලා උපදින්න කර්මය සකස් වෙනවා. යමක් අනුන්ගෙන් අපි හොරෙන් ගන්නවද සසරේ ඒවම Tamanට නොලැබී යනවා.
තවත් කෙනෙක්ගේ සැපතකට තමන් ඉරිසියා කරනවද? සංසාරේම තමන්ට නොලැබී යනවා. ඉතින් මේක ඒවා කල්පනා කරනකොට පාපයට බය උපදිනවනේ. අනිත් එක නිරේ වැටෙන සුළුපටුද? තිරිසන් ලෝකේ වැටෙන සුළුපටුද? දැන් නම් අපිව බේරගන්න පොලිසියෙන් ඉන්නවා. සමාජ මාධ්‍යයේ ඉන්නවා. නෑදෑයෝ ඉන්නවා. නිරේ වැටුණොත් තිරිසන් ලෝකෙ වැටුණොත් പ്രേත ලෝකෙ වැටුණොත් තමා වෙනුවෙන් කවුද ඉදිරිපත් වෙන්නේ? පොලිසියෙන් ඉන්නවද? සමාජ මාධ්‍ය තියෙනවද? තමා වෙනුවෙන් කතා කරන්න කට්ටිය ඉන්නවද? පත්තරවල දාන්න කට්ටිය ඉන්නවද? උසාවියට යන්න කට්ටිය ඉන්නවද? එක එක ගවයා ගව ගාලේ මරන්න ගිනිනකොට අනිත් ගවයෝ බලාගෙන ඉන්නවා. ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. මාළුවන් දැලට අසු වෙනකොට ඒ ජලයේ ඉන්න අනිත් මාළුවෝ ටික ඈතට පීනල යනවා. ඔවුනුත් දවසක අහු වෙනවා. තවත් කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙක් නඩු කියන්න යුක්තිය සාධාරණ කතා කරන්න කෙනෙක් නැහැ. මේ අවුරුදු 50 60ට දඟලවිල්ල බලන්න සාධාරණයක් ඉෂ්ට කරගන්න. යුක්තිය ඉෂ්ට කරගන්න. අර වාගේ හතර පායකට වැටුණ ගමන් කවුද ඔව බලන්නේ? අනිතක යුක්තිය ඉෂ්ට කරගෙන සාධාරණ ඉෂ්ට කරගෙන අපි කල්පයක් ඉන්නද මේ? එදිනෙදා දෛනික වශයෙන් කටයුතු කරලා මෙලොවක් පරලොවක් විශ්වාස කරලා ඉන්න ඕන. පරලොව නම් බය බොහොමයි. පාපයට බය ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා මේක මෙයාට නෑ. පව් වලට බය නෑ මෙයා. ඉස්සර අම්මලා තාත්තලා ඉන්න තැන චිත්‍රපටයක් බලන්න ළමයි ලැජ්ජයි. අර ඒකේ කොල්ලෝ කෙල්ලෝ පෙන් හබ දොඩනකොට දැන් පොඩි වෙනුයි අම්මලයි ආච්චිලයි සීයලයි ඔක්කොම එකට බලනවා ලැජ්ජ නැහැ. කිසි දෙයක් නැහැ. ඉස්සර පන්සලකට ගිහිල්ලා බණක් ඇහුවත් ආච්චිලා කකුල දික් කර ගන්නවා නම් උන්දලා යටිපතුලත් වැහෙන්න සුදු අර උන්දලාගේ පාත්කඩියක් වගේ එකක් තියෙනවා ඒක දා ගන්නවා. දුර ඉඳලා යටහත් පහත්ව කතා කරනවා. දැන් ඉස්කෝලවල නාට්‍යවල අව කැපෙන වචනේ සහිතව මේ විහිළු කතා යනවා. ගුරුවරු ළමයි දෙමව්පියෝ ඔක්කොම එකට අහනවා. ඉතින් ලැජ්ජා බයක් කියලා එකක් තියෙනවද ලෝකේ? කොච්චර දුප්පත්ද? සද්ධා, හිරිය, ඔත්තප්ප, වීරිය නෑ. ඒ වීරිය නෑ කියන්නේ මෙහෙමයි. වෙලාවකට මේක හොඳ නෑ කියලා හිතෙනවා. නැගී හිටින්න බෑ. ඒකටම යට වෙනවා වීරිය නැහැ. සමහරට හිතට දැනෙනවා. නමුත් නැගී හිටින්න බෑ වීරිය නැහැ. මේක ඇත්ත තමයි ආන්දරෝ කියන එක ඇත්ත තමයි කියලා හිතනවා. නැගී හිටින්න බෑ වීරිය නැහැ. ඉතින් මේක දුප්පත්කම. ඊට පස්සේ සද්ධා, හිරියොත්ප්ප, විරිය, ප්‍රඥා. ප්‍රඥාව කියන්නේ මේ කුසල් මේ අකුසල් මේ යහපත් දේ මේ අයහපත් දේ මේ හොඳයි මේ නරකයි මේ සේවනය කළ යුතුයි මේ සේවනය නොකළ යුතුයි කියලා තමාන්ටම දකින්න පුළුවන්කම තේරුම් ගන්න පුළුවන්කම ප්‍රඥාවට අයිති. ඉතින් ඒවා තෝරා බේරා ගන්න කුසල අකුසල් යහපත අයහපත හොඳ නරක ධර්මය අධර්මය තෝරා බේරා කර ගන්න පුළුවන් ප්‍රඥාවක් කෙනෙකුට නැත්තම් gediya පිටින් ගිලින එක නම් ජීවිතේ තියෙන්නේ. මේ එතනින් එහාට මිනිස්සු දුප්පත්. මම මේ ළඟදි දවසක ඊටමත් පිටිහෙර ගමක පාන්සුකුලයකට වැඩියා. හරි පිටිහෙර නගරෙත් එක්ක සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ දැන් මම පාන්සුකුල ඉවර වෙලා දැන් ඔන්න මිනිහ සෝනට ගෙනියනවා. දැන් සෝනටත් මමත් සෝනට ගිහිල්ලා ඉතින් මම දැන් ඉන්නකොට දැන් වයසක සීයලා දෙන්නේ කතාව. ඒ වයසක සීයලා දෙන්නගෙන් කතාව එක්කෙනෙක් කියනවා මේ රට නම් ගොඩ ගන්න බෑ. අනිත් මිනිහයා කියනවා ඒ මොකද බං? අර වයසක මිනිහයා කියනවා ඩොලර් නෑනේ. මං කල්පනා කරා මේ මිනිහයා ජීවිතේට ඩොලර් කියන නෝට්ටු කොලයක් දැකලවත් තියෙනවද? එතකොට මේ රේඩියෝ එකෙන් ටීවී එකෙන් ගම්මානවල මිනිස්යන්ගේ හිතවල වපුරන දේවල්. ඒතර දැන් ඒක හරිද වැරදිද කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපේ මිනිස්යාගේ ස්වභාවයක් තියෙනවා gediya පිටින් ගිලිනවා. ඒ හොඳට තෝරලා බේරලා වින් කරලා ඒ වගේම අහන දකින්න ලෝකෙ ඉදිරියේ තමන් මොනවද කරන්න ඕනන්නේ?
දැන් සාමාන්‍යයෙන් මල ගෙදරකට වුණත් පින්වතුනි අපිට යා යුත්තේ මරණාධාර සමිතිය නිසා නෙවෙයි. ඊළඟට දැන් මටම ඇහිලා තියෙන අම්මෝ ওই මල ගෙදර යන්න ඕන. නැත්නම් ගියේ නැත්නම් ඉවරයි. ඕවා පස්සේ කාලේ කේස් වෙනවා. ඉතින් මේ අර තව කවුරු හරි උඹ මරණයට ආවේ නෑ නේද කියයි කියලා. මල ගෙදරකට ගිහිල්ලා අර මිනිහ දිහා බල්ලා කවදා හරි දවසක මමත් මැරෙනවනේ කියලා දේවදූතෙක් බලන්න නේද යන්නේ. දේවදූතෙක් බලන්න යන්න සමිතියක් ඕනේද? තමනුත් මැරෙනවා කියලා හිතන්න. මේ මිනිහයා මැරුණාට පස්සේ මේ ඔක්කොම අත්හැරලා යනවනේ කියලා හිතන්න. එහෙම නෑ. ඒතකොට තේරෙනව නේද මල ගෙදරකට යෑමේදී පවා ප්‍රඥාව නෑ. සමිතිය නිසා ආය අර මිනිස්සු මොනවා හරි කියයි කියලා අපේ මල ගමකටවත් එන්නේ නැතුව ඉඳී කියලා අපි ගියේ නැත්නම් මිනිස්සු කතා හදයි කියලා ගොඩාක් මිනිස්සු අඬන්නේ අනිත් අය මොනවා හරි කියයි කියලා. මේ මාත් එක්කම මිනිස්සු කියලා තියෙන ඒවා. ඇඬුවේ නැත්නම් මිනිස්සු බයිනවලු. උන්ට කිසිම තෙත් ගතියක් නැහැ ආදරයක් නැහැ කියලා. ඒ නිසා මේ මිනිසුන්ට පේන්න අඬනවා. ඇත්තටම අඬන්න ඕමනාවක් නැහැ. එහෙම මිනිස්සුත් ඉන්නවා. එතකොට තෝරලා බේරලා තමන්ගේ ගමන තමන් යන්න ඕන. තමන්ගේ සසරට කවුරුත් වග කියන්නේ නැහැ කියලා. තවත් කෙනෙක්ගේ දෙයක් නිසා තමන් කේලම් කිව්වා කියලා. ඒකේ විපාකෙ ඉද්දි තවත් කවුරුත් ඒකට මේ ඔහොම නෙමෙයි කියලාවත් ඒකේ විපාකෙ අඩු කරන්නවත් කිසි කෙනෙකුට මැදිහත් වෙන්න බෑනේ පින්වත්නි. ඉතින් මේ ප්‍රඥාවවත් නැහැ කියන්නේ දිලිඳුයි. බුදුරජාන් වහන්සේ වදාලා මේ ආර්ය විනය තුල කෙනෙක් සද්ධාව නැත්තම් ඊළඟට පාපයට ලැජ්ජාව නැත්තම් පාපයට බය නැත්තම් ඊළඟට මේ අකුසල වලින් නැගී හිටින්න වීරියක් නැත්තම් හොඳ නරක පින්පව් යහපත අයහපත ධර්මයේ අධර්මයේ විනය අවිනය තේරුම් ගන්න නුවණක් නැත්තම් එයා දිලිඳුයි. ඔන්න දැන් අර ඉස්සෙල්ලා කිව්ව උපමාවේ දුප්පත් මිනිසයා දැන් සංසාර ගමනේ දුප්පත්. පින්වත් මහණෙනි තමා සතු ධනෙ නැති පෝසත් නොවූ දිලින්දා කුසල් දහම් පිළිබඳව සද්ධාව නැති කල්හි හිරි නැති කල්හි ඔත්තප්ප නැති කල්හි වීරිය නැති කල්හි ප්‍රඥාව නැති කල්හි කුසල් දහම් ගැන කයෙන් දුස්චරිතයේ හැසිරෙනවා වචනයෙන් දුස්චරිතයේ හැසිරෙනවා මනසින් දුස්චරිතයේ හැසිරෙනවා මෙය ඔහුගේ ණය ගැනීමයි කියමි. දැන් මොකද වෙන්නේ? මෙයා සද්ධා හිරියොත්ප්ප විරිය ප්‍රඥා කියන ගුණධර්ම නැති නිසා මෙයා දැන් දුප්පත් වෙලා ඉන්නේ. මෙයා දැන් ණය ගන්නවා. මොකද්ද ණය ගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ දුප්පත් මිනිහට සන්තරපණේ වෙන්න එන්නේ ඒක ගන්නෙ. ඒ වගේ තමයි සද්ධා හිරියොත්ප්ප විරිය ප්‍රඥා නැති කෙනා සන්තරපණේ වෙන්නේ කාය දුස්චරිතෙන්, වචී දුස්චරිතෙන්, මනෝ දුස්චරිතෙන්. ඒ කියන්නේ සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවනය කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඊළඟට අනිත් අයගේ දේවල් වලට ලෝභ කරනවා, තරහ ගන්නවා, මිත්‍යා දෘෂ්ටික අදහස් වල ඉන්නවා. මේ ණය ගත්තාර දුප්පතා. හිස් කතා, පරුස කතා, අවකැපෙන කතා, ඇනුම්පද, ඊළඟට සොරකම්, ප්‍රාණඝාත, සල්ලාලකම්, ඊළඟට අනිත් අයගේ දේවල් වලට ලෝභ කිරීම. ඊට පස්සේ අනිත් අයගේ දේවල් වලට ලෝභ කිරීමත් එක්ක තමයි උපදින්නේ ඊර්ෂ්‍යාව. ඊළඟට තරහව. ඊළඟට මිත්‍යා දෘෂ්ටික අදහස්. මොකද මිත්‍යා දෘෂ්ටික අදහස් කියලා කියන්නේ? ඉන්න කාලේ හොඳට ඉන්න ඕන. හොඳට කාලා බීලා. මැරුණාට පස්සේ කාවටද බං ඌවා පේන්නේ? ඔන්න මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට කල්පනා කරනවා අපි නැති අයගෙන් නෙවෙයි තියෙන අයගෙන් නැති අයගෙන් නෙවෙයි ගන්නෙ. අපි තියෙන අයගෙන් ගන්නෙ. අනිත් එක කියනවා මේ ආණ්ඩුව විනාශ කරන විනාශ කිරිල්ලට අපි ගත්තට මොකටද බං? තව කියනවා ඉතින් අපි බිව්වට අපි කිසි කෙනෙකුට කරදරයක් නැහැ. ඒ නිසා ඒක පාපයක් නෙවෙයි. අනිත් එක තව සමහර අය කියනවා අපි දැන් සුරාව බිව්වට අපි වෙරි වෙන්න ගන්නෑ ගානට ගන්නේ මාත්‍රේට.
ඉතින් ඒක කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ? ඉතින් අපෙන් කාටවත් කරදරයක් නැහැ. ඒ විදිහට එක දෘෂ්ටි හදා ගන්නවා. ඉතින් අර සද්ධා හිරිය ඔත්තප්ප විරිය ප්‍රඥා නැති වුණාට පස්සේ ඉතින් එයා දුස්චරිතයෙන් නැමැති ණය ගන්නවා. ඊට පස්සේ කියනවා අද සමාජය ඔහොම තමයි. අද ළමයි ඔහොම තමයි. අර ලැජ්ජා බය ගැන කතාවක් නැහැ. අර හිරිගිතේ ගැන කතාවක් නැහැ. ඊට පස්සේ අද කාලේ ඔහොම තමයි. ඔහොම නැතුව බෑ කියලා එක ගන්නවා. ඉතින් දුස්චරිතේ ණයට ගත්තා. ඊට පස්සේ සල්ලාලකම් කරද්දී එයාගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඉතින් ඔය අනිත් අයත් කරන්නේ. ඔය කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නේ. ඉතින් මේ විදිහට මේවට දෘෂ්ටි හදාගෙන කතා හදාගෙන දුස්චරිතේ ඉන්න. ඔන්න තමන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලින් දුප්පත් වුණා. ත්‍රිවිධ දුස්චරිතේ ණයට ගත්තා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔහු කයින් කරන ලද දුස්චරිතේ වසා ගැනීම උදෙසා ලාමක ආශාවක් සිතේ ඇති කරගනී. මාව මෙලෙසේ නොදනීවා යයි කැමති වෙයි. මාව මෙලෙස නොදනීවා යයි කල්පනා කරයි. මාව මෙලෙස නොදනීවා යයි වචන කියයි. මාව මෙලෙස නොදනීවා යයි කයෙන් වීරිය කරයි. ඔහු වචනයෙන් කරන ලද සිතින් කරන ලද දේවල් කවුරුත් දැනගන්න එපා කියලා කැමති වෙනවා. කවුරුත් දැනගන්න නම් එපා මේවා කියලා කල්පනා කරනවා. කවුරුත් මේවා දැනගන්න එපා කියලා එයා වචන කියනවා. කවුරුත් දැනගන්න එපා කියලා කයින් වීරිය කරනවා. තමන් කරන පව්කම් අහුවෙන්නේ නැති විදිහට ගානට ප්ලෑන් කරනවා. තමන්ගේ ජීවිත දිහා බලන්න. තමන් කරන දේ අහුවෙන්නේ නැති වෙන්න ප්ලෑන් කරනවා. ඒවා අහුවෙන්නේ නැති විදිහට වචන කතා කරනවා. අහුවෙන්නේ නැති විදිහට ක්‍රියා කරනවා. අහුවෙන්නේ නැති ක්‍රමයක් කොහොමද කියලා කල්පනා කරනවා. අහුවෙන්නේ නැතුව ඒවා කරගෙන යන්න මෙයා කැමති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ඔහුගේ ණයට පොලි වැඩි වීමයි කියනු ලැබේ. පොලි හැදුනා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ යම්කිසි වැරද්දක් වුණු 227ක් සිල්පද දේශනා කරලා ඒක සිද්ධ වුණ සැනින් ආරෝචනය කරලා පිරිසිදු වෙන්න. එතකොට අකුසලයේ සිද්ධ වෙනවා පොලි හැදෙන්නේ. ඉක්මනට ආයතින් සංවරයටපත් වෙනවා. එහෙනම් මිනිස්සයා පව්කම් කරලා ඒව හංගගෙන ඉන්න තාක්කල් හංගන්න වෑයම් කරන තාක්කල් ඒ සියල්ල ඔහුගේ පාපය තව වැඩි වෙනවා. විවෘත නොවීම, ආයතින් සංවරයටපත් නොවීම. ඒ කියන්නේ සැඟවි පව් කරන්න ප්ලෑන් කරනවා. හිතෙන්, කයෙන්, වචනෙන්, මනසින්. ඉතින් කේලම් කියලා නෑ මං කිව්වේ නෑ කියලා ඒව වහපිය දාගන්න තවත් බොරු කියලා තවත් පව් රැස් කරගෙන. කොච්චරනම් හැංගි මේවා කරනවද? පොලි හැදෙනවද? අන්න ඕක නිසානේ බන්දුල මල්ලිකාටත් හානිය වුනේ. බන්දුල මල්ලිකා ගොඩක් පින් තිබ්බ කෙනෙක්. නමුත් මෙයාගේ අතින් වරදක් වුණා. මෙයාගේ අතින් යම් කාමයේ සම්බන්ධයෙන් දුස්චරිතයක් වුණා. ඒතර මේක රජ්ජුරෝ දැනගෙන ප්‍රශ්න කළා. ප්‍රශ්න කරද්දී මෙයා වැහුවා. එයා ඒකට එක උපක්‍රම කළා ඒ වැරද්ද වහගන්න. අනේ අර බන්දුල මල්ලිකාගේ පාපේට පොලි හැදුනා. එයා ඒ හිතපු කියපු කරපු හැම දෙයකින්ම පොලි හැදුනා. ඒතර ගත්ත ණයට වැඩිය පොලි හැදුනා. ඊට පස්සේ අවසානයේදී එයාගේ ඉස්සරහට මහා ණයකාරයෙක් ණය ඉල්ලගෙන ආවා වගේ ඒ අකුසලයේ මතක් වුණා. කය බිඳිලා දවස් 7ක් දුගතිය උපන්නා. එතකොට දැන් මෙයා බුදුරජාණන් වහන්සේ වදාලා තමන් කරපු පව්කම් කරන පව්කම් වසා ගන්න, හංග ගන්න ක්‍රියා කරනවා, හිතනවා, පතනවා, කල්පනා කරනවා, වීර්ය කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට අනිත් නුවණැති සුපේසල සබ්‍රහ්මචාරින් වහන්සේලා සිහි කරනවා ආයුෂ්මත් මේ මෙබඳු දේ කළා නේද, මෙහෙම කළා නේද කියලා. දැන් කාට හරි ඉව වැටිලා ඔය අය අතර
කල්පනාව තියෙන අයට ඉව වැටිලා මෙහෙම කළා තිනවනේ. මෙහෙමලුනේ. ඔහොම හිටියට මෙහෙමනේ කියලා එයාගේ අර එයා අංග ගන්න දැඟලුවාට කාගේ හරි කොහොම හරි ලීක් වෙලා මේක එයාට අනිත් අය චෝදනා කරනවා. එහෙම චෝදනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර පොලි වැඩි වෙච්ච කෙනාට දැන් උඹට පොලි වැඩි. දැන් මේ ණය හරි තව ගෙවන්න කාලේ හරි තව කල් ගන්න එපා කියලා ණයකාරයාට අර මිනිස්සු කියන්නේ. කියනකොට මෙයා තව පිච්චෙනවනේ. අන්න ඒ වගේ චෝදනා කිරීම වගේ තමයි කියනවා. දුෂ්චරිතය කියන එකට අනිත් අයගෙන් අවවාද ලැබෙන එක උඹ මේක කළා නේද කියලා. සාමාන්‍යයෙන් අපි බණහන පිරිසක් අතර වුණත් යම් දුෂ්චරිතයක් ගැන කතා කරලා මේ පාපේ ආදීනව මේකයි කියනකොට සමහරට ඒ පාපේ වෙච්ච කෙනා ඉන්නවනම් කොච්චර සතුටෙන් බණහගෙන හිටියත් මොන එහෙම ඇකිලෙනවා. ඒ වෙලාවට. ඒ තමයි නායකාරයාට චෝදනා ලැබුණා වගේ ඉක්මනට ගෙවපම් මේක කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අරණ්‍යයකට ගියේ හෝ රුක්සෙවණකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ විපිලසර සහගත පාපී අකුසල විතරකේ ඔහු වෙලා ගනිති. මේ ඔහු පසුපස ලුහු බැඳීමේයි කියනු ලැබේ. ණයකාරයා ඇවිල්ලා ණයකාරව පන්නනවනේ. යන්නේ අපි කියමු ෆිනෑන්ස් වලින් උස්සන්න හදන වාහනයක් කියලා. ඒක කොච්චර පරිසම් කරගන්න ඕනිද? ආන්න ඒ වගේ මෙයා තනියෙන් ඉන්නකොට හුදකලාවේ ඉන්නකොට තමන් කරපු පව්කම් මතක් වෙනවා. මගේ අතින් මෙහෙම වුණා කියලා. ඒකේ යට චෝදනා කිරීම. මේ ලුහු බැඳීම. ඒ කියන්නේ තමන්ම කරපු පාපේ තමන් පිටිපස්සෙම ලුහු බඳින. ඔබ මෙහෙම කළා කියලා. ඇත්තටම පින්වතුනි මේ හිත කියන එක කොච්චර චපල මේ හිත කියන එක තමාගේ වසඟේ පවත්තන්න බැරි විපරිණාමයට පත්වෙන හිතක්ද කියලා කියනවා නම් මේ හිතම කියලා හිතම පොළඹවාලානේ අකුසලී කරන්නේ. නමුත් පස්සේ චෝදනා කරන්නේත් හිතමනේ. උඹ මෙහෙම කළා. දැන් උඹ අපායේයි. උඹ දැන් මෙහෙම වෙයි කියලා අපිට වද දෙන්නේ අර හිතමයි. අරක කරපන් කිව්වෙත් හිතමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න තමා සතු ධනයක් නැති පෝසත් නොවේ දිලිඳු තැනැත්තා කයෙන් දුසරිතේ වචනේ දුසරිතේ මනසේ දුසරිතේ හැසිරිලා කය බිඳලා මරණින් මත්තේ නිරේ ඉපදෙනවා අර කරපු පාප කර්මයට. ඊට පස්සේ නිරේ ඉපදුනාට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා ආන්න එක්ක තිරිසන් ලෝකෙ උපදිනවා. මේ හරියට අර ණයගත් මිනිසයාට ණය ගෙවා ගන්න බැරුව දෙකක් ඇනලා හිරේට දැම්මා වගේ එකක්. අනේ පව් මේ මිනිස්සයා හොඳට කාලා බිලේ ඉන්නම් කියලා අර ණය ගත්තේ. අවසාන හිරේට වැටුණි. අර දුෂ්චරිතේ කර රංගමණ්ඩලේ නටන්න උත්සාහ කළේ මනුස්ස ලෝකේ. අවසානයේ නිරේ යනවා තිරිසන් ලෝකේ යනවා. උන් හදපු ගෙවල් මෙහි වෙන අය පරිභෝග කරනවා. මේ මිනිස්සු ගත්ත වාහනවල වෙන අය යනවා. ඒ මිනිස්සු ගත්ත භවභෝගවල වෙන අය භුක්ති විඳිනවා. ඒ මිනිස්සුන්ගේ රිදිපිලි ආභරණ රන් රිදී මුතුමැණික් වස්තුව වෙන අය පරිභෝග කරනවා. අර මිනිසයා නිරේ එක්කෝ තිරිසන් ලෝකේ. ඇත්තටම මිනිසෙක් ණය බරින් හිර වෙලා දැම්මට පස්සේ හිරේට. ඉතින් එයාගේ අනිත් සම්පත්තිය පිටින් අය පරිභෝග කරනවානේ. දැක්කද? මේ මිනිස්සු ත්‍රිවිධ දුෂ්චරිතය කර ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, වතු පිටි ගන්නවා, ඊළඟට ධනය හම්බ කරනවා. නමුත් මැරුණාට පස්සේ මේ මිනිස්සයා නිරේ එක්කෝ තිරිසනෙක් වෙලා අනිත් අය පරිභෝග කරනවා මේ. ඉතින් ඕකනේ හැමතැනම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අනුත්තර වූ යෝගක්ඛේමේ නම් වූ නිවන් අවබෝධී පිණිස මේසා දරුණු මේසා කටුක මේසා අන්තරාය කර වූ අන්‍ය වූ එකඳ දෙයක්වත් මම නොදනිමි. එනම් මේ නිරය බන්ධනය හෝ තිරිසන් යෝනි බන්ධනයයි. නිරයට බැඳුනට පස්සේ තිරිසන් ලෝකයට බැඳුනට පස්සේ නැත්නම් නිරේ නැමැති බන්ධනාගාරයට වැටුනට පස්සේ තිරිසන් ලෝකේ නැමැති බන්ධනාගාරයට වැටුනට පස්සේ
නිවනක් කියන එකක් ගැන නම් කතා කරන්න බෑ. එච්චර නිවනට අනතුරුයි. ඒ කියන්නේ නිරේ උපන් සතා නිරේටම යනවා. තිරිසන් ලෝකේ උපන් සතා තිරිසන් සතුන්ගෙන් තිරිසන් සතුන් අතරටම යනවා. පටන් ගත්තේ කොතනින්ද? දුප්පත් වෙලා. මොකද්ද දුප්පත්කම? සද්ධාව නැහැ. ලැජ්ජාව නැහැ. පව් වලට බය නැහැ. ඊළඟට වීරිය නැහැ. ඊළඟට ප්‍රඥාව නැහැ. කොච්චර දුරක් ගියාද මේ මූලික කාරණා පහ නැති නිසා. නිරේ වැටුණා. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න තමන්ගේ ජීවිතය ගැන. මං කොහෙද යන්නේ? මං මොනවද කරන්නේ? මං දුප්පත් කෙනෙක්ද? පෝසත් කෙනෙක්ද? මා තුල සද්ධා ධනිය තියෙනවද? හීරි ධනිය තියෙනවද? ඔත්තප්ප ධනිය තියෙනවද? වීරිය ධනිය තියෙනවද? ප්‍රඥා ධනිය තියෙනවද? ඔබගේ හිතේ සද්ධාවක් තිබුණොත් ඔබ මහා පෝසතෙක්. පව් කරන්න ලැජ්ජයි නම් ඔබ මහා පෝසතෙක්. ඔබ විපාකයට බයයි නම් ඔබ මහා පෝසතෙක්. ඊළඟට ඔබට වැරදි අඩුපාඩු අත්හරින්න පුළුවන් නම් ඔබ කරගෙන යන ඔබට සිද්ධ වෙන පාපේ වැරද්ද අඩුපාඩුව හදාගන්න එක තමයි වීරිය. ඒ ඔබගේ වැරදි අඩුපාඩු ඔබ දැන් හදාගත්තා නම් ඔබ දුප්පතෙක් නෙවෙයි. ඔබ පෝසතෙක්. ඔබට ඔබගේ නිවසේම නිදහනයක් පහළ වෙලා. හතරමා නිදහනේ පහළ වෙලා. ඔබට ස්විප් එකක් ඇදිලා. ඔබ ඔබගේ වැරද්ද හදාගත්තා, අඩුපාඩු හදාගත්තා කියන එක. වීරියටයි අයිති. ධනවත් දුප්පත් නැහැ. ප්‍රඥාව අනිත් අය කල්පනා කරන විදිහයි. මෙලෝ පරලෝ පිම්පව අකුසල් කුසල අකුසල් ඔබ කල්පනා කරන විදිහ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් ඔබ කල්පනා කරන්නේ. ඔබට තේරෙනවා නම් මේ ජීවිතේ හැමදේම අත්හැරලා යන්න සිද්ධ වෙන බව. ඔබගේ ප්‍රඥාව ඔබ දුප්පතෙක් කරන්නේ ඔබ පෝසතෙක් කරනවා. බුදුරජාණන් වහන්සේ ගාථාමය වශයෙන් වදාලා ඒ තමයි මේ ලෝකේ දිලිඳු කෙනා ණය ගන්නවා. ඒ වගේම ණය අරන් ඒවට පොලි හැදිලා ඒ පොලි සිහිපත් කරලා ලුහු බැඳලා අවසානයේ හිරේ දානවා. ඒ වගේ යම්කිසි කෙනෙක් ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන ගුණධර්ම වලින් දුප්පත් වුණොත් ඒ කෙනා ත්‍රිවිධ දුෂ්චරිතේ ණයට ගන්නවා. එරන් එයාගේ දුෂ්චරිතේම එයා වහ ගන්නවා. ඒක ලෝකෙට ප්‍රකට වෙන්න දෙන්නේ නැතුව හංග ගන්නවා. එයාගේ පාපයට පොලි හැදෙනවා. ඔබ කරන පාපයක් ඔබ හංග ගන්න විවෘත නොවෙන්න මේ ඔබ සැලසුම් කරනවා කියන්නේ ඔබගේ පාපයට පොලි හැදෙනවා. පාසල් යන වියේ පටන් පාසල් යන දරුවාගේ පටන් පාපේ සංගවා ගන්නවා. ඒ සංගවීම පිණිස විවෘත නොවීම පිණිස උත්සාහ කරනවා, සැලසුම් කරනවා. දවසින් දවස පොලි හැදෙනවා. ණයත් වෙලා පොලිත් හැදිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ චේතනාවෙන් යුතුව මේ වගේ වක්‍ර කර්ම කරලා ඊට පස්සේ අනිත් අය මේක සිහි ගන්නකොට තව මෙයා පීඩාවටපත් වෙලා ඊට පස්සේ මෙයා අවසානයේදී කය බිඳලා මරණින් මත්තේ සතර අපායට වැටෙනවා. විශේෂයෙන් නිරය තිරිසන් ලෝකේ. ඒ ලෝකෙට වැටුණට පස්සේ තමාට කවුරුවත් නැහැ. හිත විපිලිසර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නුවණැත්තෝ යම් බන්ධනයකින් නිදහස් වෙනවා නම් ඒක දුකක් කියලාම හිතන්න කියලා. කියන්නේ නුවණැති කෙනා කැමති නෑනේ දුෂ්චරිතය කරන්න. ඒ කියන්නේ ඒක හොඳ නැති නිසා. බලන්න ඕන රහතන් වහන්සේලා මේවා සේවනය කරනවද? නුවණැති සත්පුරුෂයෝ මේවා සේවනය කරනවද? මේවා හොඳයිද? ඒ අය ඒවා නොකරන්නේ හොඳ නැති නිසා. අනේ මම මේවා කරන්න හොඳ නෑ කියලා ප්‍රඥාව උපද්දවා ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගිහිගේ වාසය කරනවා නම් සද්ධාවන්තව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාවෙන් යුක්තව ඉඳලා දන් දෙන්න. දානෙ දීලා ධාර්මික උපයාසපයාගත් භෝගයන්ගෙන් හිත පහදවාගෙන දන් දෙයිද ගිහි ගෙහි වසන එබඳු සදහැවතුන්ගේ දෙලොවම ජය ඇත්තේය.
ඒ නිසා සද්ධාවන්ත, පව්වලට ලැජ්ජා, පව්වලට බය, වීරියවන්ත නුවණ තියෙන ගිහි ගෙදර වාසය කරන මිනිස්සු දන් දෙනවා නම් ඒ මිනිසුන්ගේ පරලොව නම් ආයි බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. භික්ෂූන් වහන්සේ නමක් වුණත් සීලයේ පිහිටලා පංච නීවරණ දුරු කරලා ධ්‍යාන උපදවගෙන මේ කෙලෙස් වලින් නිදහස් වෙනවද? මේ ලෝකේ පරමාර්ථයක් වශයෙන් ඒකාන්තයෙන් සියලු ණයෙන් නිදහස් වුණා කියන්නේ රහතන් වහන්සේට කියෝ. ඒ නිසා රහතන් වහන්සේට කියනවානේ අනන කියලා. ණය නැති කෙනා. ණය නැති කෙනා අනන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ණය දුරු කරපු කෙනෙක්, ණය නැති කෙනෙක්. ඊළඟට ඒක තමයි ශෝක නැති, කෙලෙස් නැති, ඒ අමා නිවනටපත් වුණා කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි අයටත් මේදී ක්‍රමයක් වදාලා, ඒ වගේම පැවිදි අයටත් ක්‍රමයක් වදාලා, ගිහි අයට වදාළ ක්‍රමය තමයි මේ සීක ධර්මයන්, සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ සීක ධර්මයන් උපදවාගෙන දන් දෙමින් වාසය කිරීම. පැවිදි අයට වාසය කළා මේ සීක ධර්මයන් උපද්දවාගෙන සීලී පිහිටලා නීවරණ දුරු කරමින් විදර්ශනා ප්‍රඥා උපද්දවාගෙන කෙලිස් වලින් නික්ම යෑම. එතකොට එයා සම්පූර්ණයෙන්ම ණයෙන් නිදහස් වෙනවා. සම්පූර්ණ ණයෙන් නිදහස් වුණා කියන්නේ රහතන් වහන්සේට. ඉතින් ඒ නිසා මේ දේශනාව වදාලේ දුප්පත් නොවීම පිණිස, ණය නොවීම පිණිස, ඊට පස්සේ ණයට පොලි හදා නොගැනීම පිණිස, ණයකාරයෝන්ගෙන් වචන වලින් හිත රිද්දා නොගැනීම පිණිස, ඊළඟට ණයක් හේතුවෙන් හිරේට වැටෙන්නේ නැතිවීම පිණිස. ඒ නිසා අපි කාටත් ඒ උතුම් සද්ධා, විරිය, සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන ගුණ ධර්මවල පිහිටලා තමන්ගේ යථා ස්වභාවයේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට ප්‍රකට කරවලා වැරදි අඩුපාඩු හදාගෙන බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබා ගන්න වාසනාව ලැබීවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ පින්කම කළේ 2022 ජනවාරි මාස 16 වෙනි දිනට 54 වෙනි ජන්මදිනයේ දින ශ්‍රී චන්ද්‍රානි මහත්මියට සිත ප්‍රාර්ථනා කරන්න උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට අහන්න සලස්වලා ධර්ම දාණයෙන් රැස් කරගත් පින් බලයෙන් ශ්‍රී චන්ද්‍රානි මහත්මියට නිදුක් නිරෝගී සුව දිඝාසිරි සම්පන්නිය සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා ආදී ගුණ ධර්ම තව තවත් දියුණු පවුණු කරවාගෙන ගෞතම බුද්ධ ශාසනයේ ආර්ය විනය තුල ධනවත් කෙනෙක් ලෙස මේ බුදු සසුනේ බැබලී සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී සියලු දෙනාව ආරක්ෂා කරත්වා. ඒ වගේම නමින් මිය පරලෝකීය පොඩි අප්පුහාමි පියාණන්ට සහ රම්මැණිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වේවා. මියගිය ඥාතීන් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් ධර්මය අපට කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝ රත්නයටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් බලය අනුමෝදන් වී ගෞතම සසුනේ පිහිට ලැබේවා. ඒ වගේම ඒ චන්ද්‍රානි මහත්මියටත්, ඒ වගේම ගල්නෑවේ ගොවි ගම්මානේ ඔත්තප්පව්වේ පදිංචි දැනට කුවේට්ටි සේවයේ නියුතු එම්.එන්. ජයසිංහ මහත්මයාටත්, ශ්‍රී චන්ද්‍රානි මහත්මියටත්, ඒ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම ජයසිංහ මහත්මයාගේ ජීවත්ව සිටින හේරත් බණ්ඩා පියාණන්ට සහ සෝමාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුව දිඝාසිරි සම්පන්නිය, පවුලේ සියලු දෙනාට, දූ දරුවන්ට, මුණුබුරන්ට, මිනිබිරියන්ට සියලු සුවපත් භාවය මේ පින්වතුන්ට මේ ධර්ම දානයේදී උපකාර කළ පින්වත් ධම්මවිජය ස්වාමීන් වහන්සේට, ඒ වගේම පින්වත් අරියමාන ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පින් බලෙන් කායික දුක් දුරු වේවා, මානසික දුක් දුරු වේවා, සියලු යහපත රැකවරණේ ආරක්ෂාව සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම ඔබ අප කාටත් මේ රැස්ුණ පින් හේතු ආසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.